සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්මානුධම්ම පටිපන්නෝ ධම්මානුධම්ම පටිපන්නෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ධම්මානුධම්ම පටිපන්නෝ හෝති ලන්ඩන් රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර හේමරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු බණහන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී සසර කතරෙන් එතර වනු කැමැති ගුණ පුරණ කාරුණික පින්වත්නි, අද දවසේ පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව කෙබඳු අරමුණක් මුල් කරගෙනද යන අදහස අපේ හේමරතන හාමුදුරුවෝ මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. පොසොන් පුරපසළොස්වක පොහෝය අපට වැදගත් උනේ කොහොමද කියලා. තුන් ලෝකයට පහළ වෙන අසම සම වූ ලෝතුරු බුදුරජාණන් වහන්සේලා ඊ타ත්ම දුර්ලභයි ලෝකේ පහළ වීම. උන්වහන්සේ ලොව පහළ වුණත් මිහිඳු මාහිමියන් වහන්සේ අපේ රටට වැඩම කරලා රාජ්‍ය ආගම බවට බුදුදහම පත් කරවමින් මිහින්තලා කන්දෙන් ගලා බසින්නට සැලැස්සූ ඒ දහම් ගංගාව හැම චිත්ත සංතානයක් හරහාම ගලා බසින්නට සලස්වාලමින් අපේ රට ධර්මද්වීපය යන
විරුදාවලියෙන් නම් කරන්නට තරම් උතුම් පූජනීයත්වයට පත් වුණා. ආගමික වශයෙන් පමණක් නොව විවිධාකාරයෙන් අපේ රට ඊ타ත්ම වටිනා පුණ්‍ය භූමියක් බවට පත් කරගන්නට උන්වහන්සේගෙන් ලද මෙහෙය අපේ හාමුදුරුවෝ කියලා දුන්නා. පොසොන් පුර 15ක් පොහොය අපි අනුබුදුවරයන් වහන්සේ නමක් හැටියට නම් කරමින් මිහිඳු මාහිමියන් වහන්සේට ගුණ ගෞරවයෙන් උපහාර දක්වන වේලාව වෙසක් සඳ අහසේ මතුවෙනකොට අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සිහියට නැගුණා. පොසොන් සඳ අහසේ මෝදු වෙන වෙලාවේ අනුබුදුවරයන් වහන්සේ නමක් සිහියට නැගෙනවා. ඇසල සඳ අහසේ මතුවේගෙන එන වෙලාවේ අපට ආර්ය උත්තම මහා සංඝරුවනේ උපත සද්ධර්මයේ උපත සිහියට මතකයට නැගෙනවා. එවන් අසිරිමත් අවධියක වෙනදා තරම් අප කැප වෙලා ඒ ගුණයනට ගෞරව උපහාර දක්වන්නට තරම් සුදුසු අවස්ථාවක් ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට නොලැබී ගියත් උන්වහන්සේ ලෝකයට අපට පහදා දුන්නු ඒ සද්ධර්මයේ අසමින් සද්ධර්මයේ පිහිටමින් සද්ධර්මයේ හැසිරෙමින් ප්‍රතිපත්තිමය පූජාවකින් ඒ ලෞතුරු ගුණයට අනුබුදු මිහිඳු ගුණයට උපහාර දක්වන්නයි ගෞරව දක්වන්නයි පූජා පවත්වන්නයි දැන් මේ හැම දෙනාගේම සූදානම. ඉතින් අපි මේ වෙලාවේදී මේ පින්වත් සමූහයාට තම තමන්ගේ නිවෙස් තුල ඉඳගෙන එදා මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මහා කාරුණිකයාණන් වහන්සේ වදාළ ඒ පිළිවෙත් මාර්ගයයි අපට කියලා දුන්නේ. ඒ පිළිවෙත් මාර්ගයේ හැසිරුණු අපි මේ රට ධර්මද්වීපයක් බවට පත් කළා. එදා මිහින්තලයේ කඳු පුදුනින් ආරම්භ වුණු ඒ සදහම් ගංගාවේ කිසියම් සිඳී යාමක් අද දකින්නට ලැබෙන්නේ. නැවත වතාවක් මිනිස් සිත් හරහා ඒ නිවැරදි ධර්මය දර්ශනය අසන්නට ශ්‍රවණය කරන්නට සැලැස්සුවහොත් අපේ රටේ පවතින ලෝකේ පවතින ඒ අධාර්මික අවාසනාවන්ත තත්වයන් වෙනස් කරගෙන නැවත වතාවක් ධර්මද්වීපයක් බවට පත් කරගන්නට බැරි කමක් නැහැ. එනිසාද අපේ මාතෘකාව උනේ උන්වහන්සේ අපට කියලා දුන්නු
ධර්මානුධර්ම ප්‍රතිපදාව යනු කුමක්ද පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළා. ධම්මානුධම්ම පටිපන්නෝ ධම්මානුධම්ම පටිපන්නෝති භන්තේ උච්චති. ස්වාමීනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවය ධර්මානුධර්ම ප්‍රතිපදාවයයි කියනවා. මේ කෙතකින් කුමකින් ධර්මානුධර්ම ප්‍රතිපදාවක් වන්නේද කියන විමසීම කළා. එහිදී පිළිතුරු වදාරන උන්වහන්සේ රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. මේ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම විරාගය නිරෝධය පිණිස යමෙකු පිළිපදී නම් එයම ධර්මානුධර්ම ප්‍රතිපදාව වන්නේ යයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කොට වදාලා. දැන් මේ පින්වතුන්ට පැහැදිලි ධර්මානුධර්ම ප්‍රතිපදාවක් කියනකොට ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව යටතේ බුදුරජාණන් වහන්සේ කෙබඳු වැඩපිළිවෙලක්ද පැනෙව්වේ කියලා. අද දවසේ අපි ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව අපි දන්න ආකාරයෙන් අපිට පුළුවන් ආකාරයෙන් මොන හෝ වැඩපිළිවෙලක යෙදෙමින් අපද ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා හැසිරෙන්නෙමි යන අදහසක පිහිටා ඉන්නවා. හැබැයි අපට හැබෑවටම මේ ශාසනයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් කුමක් විය යුතුද යන අදහස මේ දේශනා පාඨය තුලින් පැහැදිලි වෙනවා. රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය සංඥාය නිබ්බිදාය විරාගාය නිරෝධාය සංඛාරේසු නිබ්බිදාය විරාගාය නිරෝධාය විඥානේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට යොමු වුණා වෙන්නට නම් මේ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපදින වැඩපිළිවෙලක් වෙන්නට ඕන. දැන් ඔබට ඔබ පිළිබඳව හිතා ගන්නට පුළුවන් මම ධර්මානුධර්ම ප්‍රතිපදාවක යෙදෙනවද යෙදුනද නැද්ද කියන කාරණාව. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවක හැසිරෙනවා කියලා. අපි ඒ කොහොමද කියලා විමසලා බැලුවොත් සමහර වෙලාවට පිළිතුරු ලැබෙයි අපි මේ කය අසුබ වශයෙන් බලනවා. දෙතිස් කුණුප පටික්කුල වශයෙන් වඩනවා. මේ කය වගේම අනුන්ගේ කයත්
දෙතිස් කුණුපයක් හැටියට බලනවා. ආහාරයේ පටික්කුල සංඥාව වඩනවා. ඒ වගේම මේ ශරීරය නවසිවතිකයක් වෙලා පොළවට පස්සෙලා යනකම් ඒ මොහොතින් මොහොත අර දේශනාවෙහි එන ජීවිතයක් කොටස් කොට බෙදා දක්වා තියෙන දශක හැටියට පිළිවෙලින් බලලා නවසිවතික වශයෙන්ුත් මේ කය අවසන් වෙනකම්ම බලනවා. අනුන්ගේ කයත් මෙහෙමමයි, මේ කයත් ඒ කයත් ඔක්කොම කයවල් මෙහෙමමයි කියලා අපි බලමින් කයෙහි කලකිරීම පිණිස භාවනා කරනවා. ආස්වාස ප්‍රාස්වාසයෙන් මේ ජීවිතේ රඳා පවතින්නේ. ආස්වාස ප්‍රාස්වාසයෙන්මයි හැම දිනාගේම ජීවිත පවතින්නේ. ඒ සුලං රැල්ල මත පවතින ජීවිතයේ ස්වභාවය බලමින් අන් අයගේ ජීවිතයත් ඒහා සමාන බව දකිමින් අනුන්ගෙත් තමන්ගෙත් ජීවිතයක ස්වභාවය මෙබඳු යයි බලමින් අපි කලකිරෙන විදිහෙන් භාවනා කරනවා. එනිසා අපි නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙනවා කියන්න පුළුවන්. හැබැයි අපි මතක තබා ගත යුතුයි නිබ්බිදාව පමණක් නෙමෙයි එතන යෙදුණු වචනය. විරාගාය නිරෝධාය, නොඇලීම පිණිස නැවැත්ම පිණිසත් ඒ ප්‍රතිපදාව දීර්ඝ වෙන්න ඕන. මේ කයෙහි කලකිරීම පිණිස, අනුන්ගේ කයෙහි කලකිරීම පිණිස බලන්නට පුළුවන් හැකියාව මේ ශාසනයට පමණක් සීමා වෙලා නැහැ. අපේ පින්වතුන් දන්නවා බුදුහාමුදුරුවෝ ලොව පහළ වෙන කල්හි අසඤ්ඤ තලවල ඉන්න බ්‍රහ්මයෝ පිළිබඳවත් අරූපී බඹතලවල වාසය කළ බ්‍රහ්මයෝ පිළිබඳවත් කියවෙච්ච හැටි. එතකොට යමෙක් නාම ධර්මයන්ගෙන් වෙන් වෙලා අසඤ්ඤ තලයේ උපත ලැබුවා නම් තවත් කෙනෙක් රූපයෙන් මිදිලා නාම ධර්ම පමණක් ඇති අරූපී බඹලව උපත ලැබුවා නම් මේ ප්‍රතිසන්දි ලාභය ලැබුණේ කොහොමද? මේ අය අරූපී බඹලව උපන් අය රූපේ දෝෂ දැකලා ආදීනව දැකලා රූපේ කලකිරීම පිණිස විදසුන් වඩන්නට ඕන. රූපේ පිළිබඳව කලකිරෙන විදිහට අත්හැරෙන විදිහට රූපය විදර්ශනා නොකළා නම් රූපයෙන් මිදිලා අරූපී වෙන්න බෑ. ඒ වගේම අරූපී ධර්මයන්ගේ වේදනා සංඥා සංඛාර විඥාන අරූපී ධර්මයන්ගේ දෝෂය දැකලා විපත හානිය දැකලා එහි කලකිරීම පිණිස විරාගයේ පිණිස විදසුන් වැඩුවේ නැත්තම් නාම ධර්මයන්ගෙන් වෙන් වෙච්ච රූපේ පමණක් ඇති අසඤ්ඤ තලයේ ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. එතකොට එක පැත්තක් කලකිරෙන විදිහට බලලා තියෙනවා. එක පැත්තක් ආත්ම කරගෙන
නিত্য කරගෙන ස්ථිර කරගෙන අනිත් අය අනිත් පැත්ත බලලා තියෙනවා තමන් ඉන්න පැත්ත නিত্য ස්ථිර කරගෙන රූපේ පිහිටලා නාම ධර්මයන්ගේ අනාත්ම බව බලලා තියෙනවා ප්‍රතිඵලය අසංඤී වුණා නාම ධර්මයන්ගේ පැත්තේ ඉඳගෙන රූපේ ආදීනව බැලුවා රූපේ විදසුනට වැඩුවා ප්‍රතිඵලය රූපයෙන් මිදුණා නාම ධර්මයන් තුල රැඳුණා සංසාර ගමනේ ඉහළ තලයන් තමයි හැබැයි සසරින් එතර වෙන්න බැරි වුණා ඒ කාටවත් එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මානුධර්ම ප්‍රතිපදාව පනවන්නේ මේ ලෝකයේ ඉහළ බඹතලයකට යන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව 31 තලයම අවීචේ පටන් නේව සංඥානා සංඥා බඹලෝ දක්වාම දුකෙන් නිදහස් වූ තැන් හැටියටයි පෙන්වුවේ. ජාති ජරා මරණයෙන් ඒ කිසි තැනක් නිදහස් වෙලා නැහැ. ඒ 31 භවය තුල පවතින්නේ දුකෙහි අඩු වැඩි භවයේ වෙනසක් මිස ඒ කිසිවෙක් දුකෙන් මිදිලා නැහැ. නේව සංඥා නා සංඥා බඹතලයට ගියා. එතකොට අපි ධර්මානුධර්ම ප්‍රතිපදාව හොයනකොට මෙන්න මේ ගැනත් තේරුම් අරගෙන තියෙන්න ඕන. ප්‍රතිඵලය මේ භව ගමනේ තවත් තැනක ප්‍රතිසන්දිලාභය නම් ඒ ජාතිය එතොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නිදහස්නේ. එනිසා මේ ශාසනයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාව වෙන් කරලා අපි පළමුව හඳුනාගත යුතු වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන වචනය අපට මේ ශාසනයෙහි විශේෂයෙන් අවස්ථා දෙකකින් හඳුනා ගන්නට වෙනවා. ඊටත් පරිබාහිරව ලෝකයේ තුල කතා කරන්නට පුළුවන් ධර්මානුධර්ම ප්‍රතිපදාවන් පවතිනවා. මේ ශාසනය තුල අපේ ඉලක්කය අපේ අරමුණ සියලු දුකින් නිදහස් වූ ශාන්ත නිර්වාණය නම් ඒ සඳහා අපට ධර්මානුධර්ම ප්‍රතිපදාව අවස්ථා දෙකකින් හඳුනාගත යුතු වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාව අපි උපරිමයෙන් කතා කළොත් ඒක ප්‍රතිපදාව බ්‍රහ්මචර්යාව හැටියටත් නම් කරලා තියෙනවා. එය සෝතාපන්න මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවාගත් අවස්ථාව සෝතාපන්න මාර්ගස්ත බව. ඒ මාර්ගය උපදවාගෙන උපන් මාර්ගය වැඩි යුතුයි අරහත් ඵලය කෙලවර කොට ඇති නිර්වාණය සාක්ෂාත් වීම දක්වා. හැබැයි සකදාගා සෝවාන් මාර්ගයෙන් සෝතාපට්ටි ඵලය ලබනවා.
සකදාගාමී මාර්ගයෙන්ුයි සකදාගාමී ඵලය ලබන්න වෙන්නේ. අනාගාමී මාර්ගයෙන්ුයි අනාගාමී ඵලය ලබන්න වෙන්නේ. අරහත් මාර්ගයෙන්ුයි අරහත් ඵලය ලබන්න වෙන්නේ. එනිසා සතර මඟ සතර ඵල මෙන්න මේ අවස්ථාව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි උතුම්ම සුවිශේෂී අවස්ථාව. හැබැයි ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව හම්බ වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපදවාගත්ත ලෝකෝත්තර සම්මාදිට්ඨියට පිවිසි කෙනෙකුට පමණයි. ඒ මාර්ගයේ උපදවාගත්ත කෙනෙකුට තව කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතත් පරප්‍රත්‍යයෙන් තොරව ඉලක්කය දක්වා යන්න පුළුවන් ගමන පාදගෙන තියෙනවා. තවත් තැනකින් අපට ධර්මානුධර්ම ප්‍රතිපදාව හමු වෙනවා. ඒ ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීම පිණිස ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම පිණිස පිළිවෙත් මාර්ගයක් තියෙනවා. ඒක පූර්ව ප්‍රතිපදාව හැටියටත් නම් කරලා තියෙනවා. එතකොට ලෝකෝත්තර මාර්ගයේ උපදවාගෙන උපන් මග වඩන අවධිය එකක්, ලෝකෝත්තර මග උපදවා ගැනීම පිණිස යම් පිළිවෙතක හැසිරෙන අවධිය තවත් අවස්ථාවක් වෙනවා. මේ පින්වතුන් හොඳට මතකයි දන්නවා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව නමින් සෝතාපන්න අංග 4ක් පනවලා තියෙනවා. ඒ මේ පූර්ව ප්‍රතිපදාව තුල දැන් අපි හඳුනාගත යුත්තේ මෙන්න මේ කියන ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳවයි. ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව කුමක්දයි විමසා බැලුවොත් අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි බලමු මාර්ගය උපදවා ගැනීම පිණිස පවතින ප්‍රතිපදාව කෙබඳුදැයි විමසා බැලීමමයි වර්තමානයේ අපට හුඟක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද ඒ මඟ උපදවා ගත්තොත් තමයි අපට ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි මේ වෙලාවේදී ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම පිණිස පවතින ප්‍රතිපදාව කුමක්දයි විමසා බැලීම වටිනවා. එහිදී ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීම පිණිස අපි කල යුත්තේ කෙබඳු ප්‍රතිපදාවක්දයි
අපි හඳුනාගත යුතු වෙනවා. ඒ හඳුනා ගැනීම ගැන අපි කතා කරනකොට ඒක සමස්ත වැඩපිළිවෙලක්. එහෙත් අපි මේ වෙලාවේදී අපි යමක් තේරෙන විදිහෙන් කතා කළොත් ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව කෙබඳු විය යුතුද කියලා මගේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ප්‍රතිපදා මාර්ගය ලෝකෝත්තර මාර්ගය උපදවාලීම පිණිස උපදවා ගැනීම පිණිස කිනම් වැඩපිළිවෙලක් දැයි විමසා බැලුවහොත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණ මෙහෙवला කළ යුතු ක්‍රියාකාරකමක් වෙනවා. එතනදී අපි සතිපට්ඨාන සූත්‍රය නිදර්ශනයක් හැටියට ඉදිරියෙහි තබාගතහොත් ඒ දේශනාව තුළ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. දැන් මෙහි කියවෙනවා ආනිසංස පහක්. සත්වයන්ගේ විසුද්ධිය, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම, දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම, ඥායස්ස අධිගමාය මගඵල ලැබීම, නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම. දැන් මේ ආනිසංස පහ තමයි සාක්ෂාත් කළ යුත්තේ. මේ ආනිසංස පහ ලැබිය යුත්තේ. මේ ආනිසංස පහ ලබන්න ගත කරන්නට පුළුවන් කාලය සූත්‍රයේ අවසානයෙන් දක්වලා තියෙනවා. අවමයෙන් ගත්තොත් දින 7යි. උපරිමයෙන් කතා කළොත් අවුරුදු 7යි. අවුරුදු 7ත් දින 7ත් මෙන්න මේ කාල පරාසය තුල අර ආනිසංස පහ ලබන්නට ඕන. ඒ ආනිසංස පහ තුලත් අපි ඉගෙන ගත යුතු විමසා බැලිය යුතු අන්තර්ගත කරුණු බොහෝ තියෙනවා. මේ සත්වයන්ගේ විසුද්ධිය, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම, දුක්ඛ දෝමනස්සයන්ගෙන් වෙන්වීම කියන මේ කාරණා ටික අපට ලෝකයේ තුලත් ලබන්න පුළුවන්. ධ්‍යාන සමාපatti මට්ටමේදී යම් ආකාරයක විසුද්ධිමත් බවක් ලබනවා, කෙලෙසුන් කෙරෙන් නිදහස්. හැබැයි නැවත කෙලෙසෙන්න තියෙන හේතුව ඉවත් වෙලා නැහැ. ශෝක පරිදේවයන්ගෙන්, දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙලා. එය මහා කල්ප 40000ක් 20000ක් 60000ක් උපරිමයෙන් 84000ක් දක්වා වෙන්න පුළුවන්.
ඒ විසුද්ධිය. හේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීම. හැබැයි ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය ඥානිසංස ලබන්න බෑ මේ ප්‍රතිපදාව තුළ. එතකොට මෙතන කියවෙන ආනිසංස නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා ඇති බව අපි අමතක නොකළ යුතුයි. පුංචි සංසිඳීමකින් කෙලෙස් ගිනි යටපත් වීමකින් ධ්‍යාන සමාපත්තියකට සමවැදුණු මවකින් මේ ශාසනයේ ප්‍රතිඵලය ලැබුවා වෙන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකායේ සාරෝපම සූත්‍රය අද දවස තුලම කියවා බලන්න. එතකොට ඔය කියන ආනිසංස පහ ලබා ගන්න ගත වෙන කාලය දින 7ක්. ඒ කාලය තුල ඔය ප්‍රතිඵලය ලබන්න නම් ප්‍රහාණය කළ යුත්තක් තියෙනවා. පිරිසිඳ දත යුත්තක් තියෙනවා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යා දෝමනස් සංඛ්‍යාත ලෝකය විනය්‍ය දුරු කළ යුතුයි. මේ වචනේ අරුත් ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුයි. මොකද්ද මේ විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන්නේ කියලා? ලෝකය තුල අවිද්‍යා දෝමනස්ස දෙක නැති කරන්න පුළුවන්. රූපේ අරූපී ධ්‍යාන තල තුලදි වෙන්නේ ඒ ටික. අපි උපරිමයෙන් අසඤ්ඤ තලයෙන් කතා කළොත් මහා කල්ප 84000කට නොකෙලෙසෙන හද මඩලක් එතන තියෙන්නේ. ඒ චිත්තසංතානයේ මහා කල්ප 84000කට කෙලෙසින්නේ. හැබැයි ඒ ආයු ගෙවුනහම ආපහු කෙලෙසෙන්න තියෙන හේතුව ඇති නිසා ආයි කෙලෙසෙනවා. ආයි සසරට පහලට බහින්න වෙනවා. එතනදී සිද්ධ වෙන්නේ අවිද්‍යා දෝමනස්ස දෙක යටපත් කිරීමක්. කෙලෙස් ප්‍රහාණය පැත්තෙන් අපි කතා කළොත් තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, මේ ප්‍රහාණ දෙකම ඒ තුල තියෙනවා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ධ්‍යාන සමාපatti වශයෙන් කෙලෙස් යටපත් කරගන්න අවස්ථාව. ඒ ලෞකික සමාධි සමාපatti තුල සිද්ධ වෙන්නේ ඒ විස්කම්බන ප්‍රහාණය. එතකොට බුදුදහම තුල අපට කියා දෙන්නේ තදංග විස්කම්බන ප්‍රහාණයන් මේ ශාසනය තුල අතහැරලා නැහැ. හැබැයි අපේ ප්‍රහාණය සමුදය ධර්මයන්ගේ ප්‍රහාණය, ක්ලේශ ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා නැවත නොහට ගන්න තැන දක්වාම කෙලෙස් ප්‍රහාණය විය යුතුයි. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. අනභවං ගමේති. නැවත නොහට ගන්න තැනක් දක්වා මේ ප්‍රහාණය කළ යුතු වෙනවා.
ඒ නිසා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඔන්න ඔබ ධර්මානුධර්ම ප්‍රතිපදාවට එනකොට මේ ප්‍රහාණය කළ යුත්ත පිළිබඳව හොඳින් දැන සිටින්න වෙනවා. දැන් ඔබට ඔබ ජීවත් වෙන ලෝකයේ තුල ඔබ හිතන පතන විදිය කොහොමදයි විමසලා බැලුවොත් ඔබට ලෝකේ රූප තියෙනවා, තියෙන රූපයි පේන්නේ. ශබ්ද තියෙනවා, තියෙන ශබ්දයි ඇහෙන්නේ. ගන්ධ තියෙනවා, තියෙන ගන්ධයි දැනෙන්නේ. රස තියෙනවා, තියෙන රසයි විඳින්නේ. පහස තියෙනවා, තියෙන පහසයි දැනෙන්නේ. අරමුණු තියෙනවා, තියෙන අරමුණුයි දැනගන්නේ. එතකොට ඔබ ගත කරන ලෝකය, ඔබේ ජීවිතය දහමින් හුඟක් දුරස්. ඔබට සලායතනයෙන් පරිහරණය කරන්න, ඇසුරු කරන්න ලෝකයක් හම්බ වෙලා තියෙනවා. රූප ලෝකයක් තියෙනවා, ශබ්ද ලෝකයක් තියෙනවා, ගන්ධ ලෝකයක් තියෙනවා, රස ලෝකයක් තියෙනවා, පහසක් තියෙනවා, දහම් අරමුණු තියෙනවා. දැන් මෙන්න මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස කියන මේ කාරණාවන් ටික ගැන කල්පනා කළොත් ඔය අරමුණු ඔබේ ආධ්‍යාත්මික ආයතන වලට ලැබෙනකොට ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හිතලා බැලුවොත් ඒකාන්තයෙන් ඔබට කරන්නට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් කාර්ය තුනක් තියෙනවා. එකක් ඇහැට පේන රූපය ප්‍රියමනාප වුණොත් ඔබ ඒ රූපේ ඇලෙනවා. ඔන්න එතකොට කියනවා අවිද්‍යාව කියලා. ඒ පේන රූපේ අප්‍රිය අමනාප වුණොත් ඔබ ඒ අරමුණෙහි ගැටෙනවා. ඒකට අපි කියනවා දෝමනස්ස, පටිඝය කියලා. දැන් පේන අරමුණ ප්‍රියමනාපත් නැහැ, අප්‍රියමනාපත් නැහැ, මධ්‍යස්ථයි. එහෙම වුණොත් ඔය ඉබේ අරමුණෙහි මධ්‍යස්ථ බව විඳිනවා. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. මේ තුන් වේදනාවේ ඔබ නතර වෙලා ඉන්නවා. ඔය තුන් වේදනාව ඇති තැන ලෝභ දේශ මොහේ නියෝජනය වෙනවා. දැන් ඔබට බාහිරයෙන් රූපයක් පේනවා කියලා කියන තැනක නොකෙලසී ඉන්න බෑ. එක්ක ලෝභයට, එක්ක ද්වේෂයට යන්න ඕන. එක්ක කැමති වෙන්න ඕන, එක්ක අකමැති වෙන්න ඕන. ඊළඟට ලෝකයට කරන්න පුළුවන් දේ තමයි මේ කැමති අකමැති අරමුණ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් වඩලා ධ්‍යාන සමාපatti උපදවාගෙන මධ්‍යස්ත වෙන්න පුළුවන්, උපේක්ෂිත වෙන්න පුළුවන්. ඒ ධ්‍යාන උපේක්ෂාවෙත් මෝහය ඉතුරුයි. ඒ නිසායි අරූපී බඹලවට ගිය බ්‍රහ්මියොත් ආපහු පහළට වැටෙන්නේ. ඒ නිසා ඔන්න ඔබට මේ විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියන මේ වචනයත් එක්ක තියෙන අර්ථය ගැඹුර තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ලෝකයේ හම්බ වෙනවා නම්, ලෝකයේ ඇති බවට හම්බ වෙනවා නම්, ඒ හම්බ වෙන ලෝකයේ තුල ඔබට කැමති වෙන්න වෙයි, අකමැති වෙන්න වෙයි, එහෙම නැත්නම් මැදහත් වෙන්න වෙයි. ඔබට ලෝකයේ ස්ථිරයි, නිට්ටයයි.
මීට පෙර අපි ඉපදලා හිටපු ලෝකයක් තිබුණා. ඒ තිබුණු ලෝකයෙන් අපි චුත වෙලා ආපහු මේ තියෙන ලෝකයකට ආවා. දැන් අපි මේ ලෝකේ ඉපදිලා ඉන්නවා. මේ ලෝකයෙන් යම් දවසක සමුව අරගෙන ආයි තියෙන ලෝකයක උපදින. දැන් අපි උපදින්නත් පෙරත් ලෝකයක් තිබිලා දැනුත් ලෝකයක් තියෙනවා. ආපහු උපදින්නත් තව ලෝකයක් හම්බ වෙනවා. බලන්න ලෝකයේ නිට්ටයව ස්ථිරව හම්බ වෙලා. ඒ ලෝකයේ තුල අපි කැමති වෙනවා, අකමැති වෙනවා, මැදහත් වෙනවා. දැන් අපට කියනවා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිද්‍යා දෝමනස්ස දෙක ගැන විතරක් නෙමෙයි විනය්‍ය දුරු කරන්න කියන්නේ. ලෝකයේත් එක්ක අවිද්‍යා දෝමනස්ස දෙක හම්බ වෙන ලෝකේ තියාගෙන අවිද්‍යා දෝමනස්ස දෙකෙන් නිදහස් වෙන්න බෑ. එනිසා අපි මේ ලෝකය කියන වචනය ගැනත් තේරුම් ගන්න වෙනවා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවැරදිව හඳුනා ගන්නට නම්. මොකද ප්‍රහාණය කළ යුත්තේ දන්නේ නැත්තම් ප්‍රහාණය වෙන විදිහට කළ යුත්තේ හඳුනා ගන්න බැරුව යනවා. එනිසා ඔබට ඒ ප්‍රහාණය කළ යුතු ධර්මයන්ගේ ප්‍රමාණය කොතෙක් දැයි හොඳින් මේ වචන ටිකත් එක්ක යෙදෙන අනිත් අදහසුත් විමසගෙන හඳුනාගත යුතු වෙනවා. ඔය ටික ප්‍රහාණය කළොත් ඔය ටික ප්‍රහාණය කළොත් අර ආනිසංස පහ ලැබෙයි. සමුදය ප්‍රහාණය වුණොත් නිරෝධය සාක්ෂාත් වෙයි. දැන් නිරෝධය අර ආනිසංස පහ සාක්ෂාත් වෙන්න නම් ওই සමුදය ප්‍රහාණය වෙන්න ඕන. තදංග විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා. ඒ ප්‍රහාණය වෙන්න නම් ප්‍රහාණය වන විදිහේ කෙලස් තවන වීරියක් නුවණක් සිහියක් ඕන කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පජානෝ සතිමා. මේ තුන භාවිතා කරගෙන ඇසුරු කරගෙන බලන්න ඕන. නුවණින් විමසා බලන්නට ඕන. පිරිසිඳ දකින්නවා කියනවා අපි ඒකට. මොකක්ද? කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේසු ධම්මානුපස්සී. කයෙහි කය අනුව බලන්න ඕන. කයෙහි කය අනුව විමසන්න ඕන නුවණින් වීරියෙන් සිහියෙන්. කුමක් වෙන විදිහටද? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ ටික දුරු වෙන විදිහට. දැන් බලන්න පිරිසිදු දත යුතු දුක්ඛ සත්‍ය කියවෙලා තියෙනවා. ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය කියවෙලා තියෙනවා. සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍ය කියවෙලා තියෙනවා. වැඩි යුතු මාර්ග සත්‍ය කියවෙලා තියෙනවා. මෙන්න මේ සතර නුවණ මේ සතර දැනුම තමයි අපට යම් මොහොතක නිසක සීමාවට එනකොට ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ.
ඒ ලෝකෝත්තර මාර්ග සම්මා දිට්ඨිය උපදවා ගන්න වැඩපිළිවෙලේදීත් අපට හම්බ වෙන්නේ ඒ බඳුම ප්‍රතිපදාවක්. දැන් ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන අදහස අප මේ සූත්‍ර දේශනාව මත පිහිටලා අවංකව සද්භාවයෙන් අපි වඩන අපි ගැන ඇති කරගත්ත යම් යම් විශ්වාසයන් පිළිගැනීම් පසකින් තියලා ඔබ පිළිබඳව අවංකව විමසා බැලුවහොත් කෙටියෙන් සරලව ගත්තොත් ඔබ ළඟ දැනුමක් තියෙන්න ඕන විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මෙන්න මේ ටික දුරු වෙන විදිහට. මොකද මේ ටික දුරු වුණොත් තමයි අර ආනිසංස පහ ලබන්න වෙන්නේ. එතකොට ඒ ටික තදංග බෑ, විස්කම්බන බෑ. සමුච්ඡේද ප්‍රහාණයක් දක්වාම සිද්ධ විය යුත්තක්. සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කයෙහි කයානුව බලන්නේ කෙසේද? දැන් මේ ටික අහලා දැනගන්න ඕන ඉස්සෙල්ලා. මේ ශාසනයෙහි අවස්ථා දෙකක් ගැන අපට උගන්වනවා. ඥානතෝ පස්සතෝ දැනගන්නවා ඉස්සෙල්ලාම ඊළඟට දකින්නවා. දකින්න බෑ දන්නේ නැතුව. දන්න කෙනාමයි දකින්නේ. එනිසා අපි ඉස්සෙල්ලා දැනගත යුතු වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයෙන් බුදුහාමුදුරුවෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව පනවන්නේ. එතකොට අපි මේ ශාසනය තුල අර ලෝකෝත්තර මාර්ගය සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා වඩන ධර්මානුධර්ම ප්‍රතිපදාව ගැන කවර කතාද? ඒ මාර්ගයේ උපදින විදිහේ పూర్ව ප්‍රතිපදාවක ධර්මානුධර්ම ප්‍රතිපදාව භාවිතා කරනවා කියනකොට එය මේ ශාසනික වැඩපිළිවෙලක් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ගැන පැහැදිලි කළ මේ සූත්‍ර දේශනාවේදී ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයෙහි මහාන කියන වචනයක් යොදලා තියෙනවා. මේ ශාසනයෙහි මහාන, මේ ශාසනයෙහි මෙහෙණ, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවැසිය කියලා අපිට යොදා ගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සිව්වන පිරිස නිසා. එතකොට මේ ශාසනයේ වෙන්න නම් මේ ශාසනයේ වෙන්න නම් අසෘතවත් පුදුජන භාවයෙන් මිදිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙලා තියෙන්න ඕන. මේ කතා කරන්නේ ආර්ය ශ්‍රාවක අෂ්ටාර්ය භාවයේ නෙමෙයි. ශ්‍රුතවත් ශ්‍රාවක භාවය. ශ්‍රුතවත් ශ්‍රාවකයා කියලා කියන්නේ ඔබට තේරෙන විදිහෙන් කිව්වොත් අර අපි පෙන්නපු සමුදය ප්‍රහාණය කරගෙන නිරෝධය සාක්ෂාත් වන විදියට ආනිසංස පහ ලැබෙන විදියට සතියක් ඇතුළත කයෙහි කයානුව බලන්නේ මෙහෙමයි. වේදනාවෙහි වේදනාව අනුව, සිතෙහි සිත අනුව, ධාමෙහි ධාම අනුව බලන්නේ මෙහෙමයි.
අන්න අහලා දැනගත්තා කෙනා. දැන් එයා අහලා දැනගෙන තියෙනවා. එයා ශ්‍රුතවත් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහට දුක පිරිසිඳ දකින්නේ කොහොමද කියලා. සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියලා. ඒක ප්‍රතිඵලය කල් දාන්න බෑ. ඒකට ගත වෙන කාලය අවමයෙන් දින 7යි. දැන් ඔබ ඔබෙන් විමසා බැලුවහොත් මේ කියන සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදියට කයෙහි කයානුව බලන්නේ කෙසේදැයි ඔබ දන්නේ දැයි අසා ඇත්තේ දැයි විමසා බැලුවහොත් අපට අප පිළිබඳව නිවැරදි නිගමනයකට එන්න පුළුවන් වෙනවා. අපි ඒ ටික දන්නවා නම් හරි හොඳයි. දැන් අප්‍රමාදීව පටන් ගන්නයි තියෙන්නේ. හොඳයි අපි ඒ ටික අහලා නැත්තම් දැන් අප්‍රමාදීව ඒ ටික අහගන්න පටන් ගන්න ඕන. ඒ ටික අහගත්තත් අහගෙන අසෘත බවින් මිදිලා ශ්‍රුතවත් ශ්‍රාවක භාවයේ ලැබුවොත් එයත් ආර්ය ශ්‍රාවකේ. එයා පාය යන කෙනෙක් වෙන්නේ නේ. මේ ගැන අහලා දැනගත්ත කෙනා ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාවට පිවිසෙනවාමයි. එයත් අපායගාමී කෙනෙක් නොවන නිසායි එයාවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා හඳුන්වන්නේ. මේ ගැන තවදුරටත් ඔබ ධර්ම පරිශ්‍රණයක යෙදෙන කෙනෙක් නම් අංගුත්තර නිකායේ නවක නිපාතය කියවන්න. නවයිමේ භික්ඛවේ දක්ඛිනේයාදී වශයෙන් දක්ෂිනාවට සුදුසු පුද්ගලයෝ 9 දෙනෙක් දක්වලා තියෙනවා. ඉන් 8 දෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි හරියත් යන සතර මඟ සතර ඵලයටපත් උතුමන් වහන්සේලා. 9 වෙනුව දක්වලා තියෙනවා ආර්ය භාවයටපත් වෙලා නැහැ. හැබැයි හෙට දවසේ ආර්ය භූමියට පිවිසෙන ආර්ය සමූහයට එක්වෙන නිවැරදි ඍජු ප්‍රතිපදාවක ගුණපුරණ උතුමන් වහන්සේලා. ඒ තවදුරටත් සොයන කෙනෙකුට සිව්පස පරිභෝගයේ පිළිබඳව කළ ඉගැන්වීම තුළ අෂ්ටාර්යයන් වහන්සේලාට ස්වාමි පරිභෝගයෙන් පරිභෝග කරන්න අයිතිය තියෙනවා. සංඝයාට පුදන බැවින්. මව්පියන් සතු දේ දරුවන්ට හිමිවන්නාසේ ඊළඟට තව පිරිසක් ඉන්නවා දැහැමි දායජ්‍ය පරිභෝගයෙන් පරිභෝග කරන්නට පුළුවන් හිමිකම ලබන. මෙන්න මේ 9 වෙනි පිරිසේ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පැමිණි සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වන විදිහට මේ දුක පිරිසිඳ දැකීමේ වැඩපිළිවෙල කෙසේදැයි අසා දැනගෙන දැන් සමුදය ප්‍රහාණය වන විදිහෙන් නිරෝධය සාක්ෂාත් වෙන විදිහෙන් කයෙහි කයානුව බලන කෙනා. එතකොට ධම්මානුධර්ම ප්‍රතිපදාව අපිට අවම තැනකින්
මේ ශාසනය තුල කතා කළොත් මෙන්න මේ තැන පිළිබඳව අපි අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. අපි අර මාතෘකා දේශනාවේදී මතක් කළ අදහස ධර්මානුධර්ම ප්‍රතිපදාව කෙතකින් පනවනවද කියන අදහස උන්වහන්සේ වදාළේ රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. මේ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම විරාගයේ නිරෝධය පිණිස පිළිපැදීම. දැන් කයෙහි කයානුව බැලීම කියලා කියනකොටම ඔබට මතක් වෙනවා ඇත්තේ අර මා මුලින් සඳහන් කළ තමාගේ කය අනුන්ගේ කය දිහා බලපු විදිහ නම් අපි එතන මතක් කළ ආත්මව සිට අනාත්මය දක්වීමි කියන දෘෂ්ටියක් නම් ඒක ඇති කරගත්ත ප්‍රතිඵලය වැරදි නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ලං උනේ නැත්තම් එනිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙලා කයෙහි කයානුව බලනවා කියනකොට නාමයේ පැත්තේ පිහිටලා රූපේ පැත්ත බලන එකවත් රූපේ පැත්තේ ඉඳගෙන නාමයේ පැත්ත බලන එකවත් නෙවෙයි මේ සතිපට්ඨාන දේශනාව මේ ප්‍රතිපදාව. නාම රූප දෙකෙහිම පිරිසිඳ දැකීම පිරිසිඳ දකිමින් නාම රූප දෙකෙන්ම මේ ඇත්ත දැකලා නිදහස් වීමයි මේ ප්‍රතිපදා මාර්ගය තුල අපට හමු වෙන්නේ. අපට කය පිළිබඳව කායානුපස්සී වෙනවා කියනකොටම අපේ මතකයට එන්නේ අපි අහලා පුරුදු විදිහට තමා කියලා කෙනෙක් ඉන්නවා තමාගේ කය මෙන්න මේ විදිහෙන් සැකසීලා තියෙන්නේ මේ කයේ තියෙන්නේ මෙබඳු දෙතිස් කුණුපයක් කියලා බලන එක නම් මේ වගේමයි මම වගේම අන් අයත් ඉන්නවා අන් අයගේ කයත් මේ වගේම දෙතිස් කුණුපයකින් යුක්තයි සතර මහා ධාතුයෙන් නිර්මිතයි ඒ ආහාරයෙන් යැපෙන්නේ පවතින්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ඔබට ලෝකේ අතහැරිලා නැහැ. මමත් ඉන්නවා අනුනුත් ඉන්නවා. ඔබත් ඉන්න අනුනුත් ඉන්න ලෝකය ඔබට ඉතුරු වෙලා. ලෝකේ අතහැරිලා නැහැ. ලෝකයේ තුල අනිත්‍යතාවයක් දුක්ඛතාවයක් අනාත්ම භාවයක් ඔබේ විදසුනට ලක් වෙලා තියෙනවා. ලෝකයේ ඇතුලේ ලෝකයේ තුල ඒ නිසා අන්න ඒ ප්‍රතිපදාව මේ ශාසනයේද කියලා හොයලා බලන්න. අපි කිව්වටම නෙමෙයි. ඒ ගැන ටිකක් හිතලා බලන්න. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ ටික ප්‍රහාණය වෙනවද කියලා. මේ ටික අතහැරුණොත් තමයි අර ආනිසංස පහ ලැබෙන්නේ. එහෙනම් අපි මේ බලන්නේ කොහොමද මොකද්ද කියන එක හොඳින්ම අර්ථ විමසාගත යුතු වෙනවා.
අරුත් වටහා ගත යුතු වෙනවා. අන්න එතනදී ඔබට ගැඹුරු ධර්ම පරේෂණයක් පළමුව සිද්ධ කරගන්නට වේවි. මොකක්ද රූපය කියන්නේ? කය කියන්නේ මොකක්ද කියලා. චත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. රූපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපේ පිළිබඳව වදාළ දේශනාවන්. රූපේ පිළිබඳව කළ දේශනාවන්. දැන් ඔබට ඔබ ගැන විමසා බලන්න ඔය කියපු තැනින් ඔබට රූපේ අරමුණු වෙලා තියෙනවද කියලා. ඔබට කවදාවත්ම සතර මහා ධාතුවක් හම්බ වෙලා තියෙනවද? සත්වය පුද්ගලයෝ යමෙක් කෙනෙක් දෙයක් තැනක් ඉරක් හඳක් තාරකාවක් එළදොළ ගංගා ගහකොළ වැල මල් හම්බ වෙලා ඇති. සතර මහා ධාතුව හම්බ වෙලාද? සතර මහා ධාතුව හමු වෙලාද? මේ බුදුහාමුදුරුවෝ අදාරන්නේ රූපය කියන තැන සතර මහා ධාතුවත් උපාදාය රූපත් හැර වෙන යමක් පනවලා නැහැ. හැබැයි එහෙම තැනක අපට ඒ සතර මහා ධාතුව උපාදාය රූප පෙනිලා නැහැ. සත්වය පුද්ගලයෝ හම්බ වෙලා තියෙනවා. ඇලෙන්න ගැටෙන්න පුළුවන් විදිහේ ලෝකයක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි ඇලෙන්න ගැටෙන්න පුළුවන් හම්බ වෙච්ච තැනක පේන ලෝකය ඇත්ත වෙන්න බෑ. අපි ওই සීමාවෙන් එහාට යා යුතු වෙනවා. කයෙහි කයානුව බලනවා වෙන්න නම්. කයෙහි කයානුව බලනවා කියන්න නම් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිවිසෙන්නට නම් අපි මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව පුංචි අධ්‍යයනයක් කරන්න වෙනවා. මොකද මට හම්බ වෙන සීමාව මගේ සීමාව මම ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. අපි ජීවත් වෙන මේ සීමාව අවිද්‍යා සහගත මනසින් අපට නිර්මාණය කරලා දුන්නු ලෝකයක්. ඒකට කියනවා සංඛාර ලෝක කියලා. අපට හම්බ වෙන්නේ සංස්කරණය කරපු ලෝකයක්. ඒක සැබෑ ලෝකය නෙමෙයි. සැබෑව අපට හම්බ වෙලා නැහැ. ඒ නිසා අපි සැබෑව ඇති තැන හමු වෙන මිත්‍යා ලෝකයක් හඳුනාගත්තොත් තමයි අපට මිදෙන ප්‍රතිපදාවකට යන්න පුළුවන් වෙන්නේ. මා ඔබට අවසානයේට පුංචි නිදර්ශනයක් පෙන්නලා දුන්නොත් ඔබට යමක් හිතන්න පුළුවන් වේවි අද දවසේ. බලන්න දැන් ඔබ ඉන්න වටපිටාවේ කිසියම් තැනක පෙනෙන ඡායාරූපයක් වැනි යමක් ඇතොත් ඒ දෙස බලන්න. ඒ දිහා බලනකොට මොකක්ද ඔබට දැනෙන හැඟීම වැටහීම? අපි හිතමු ඒ ඡායාරූපේ ඉන්නේ ඔබේ අම්මා කියලා.
දැන් ඒ ඡායා රූපයේ දකිනකොට ඔබට මතක් වෙන්නේ අම්මව. අම්මගේ තොරතුරු විස්තර ටිකක් සිහි වෙනවා. අම්මගේ වටිනාකමත් මතක් වෙනවා. අම්මගෙන් විඳපු සැප දුක් ටිකත් සිහි වෙනවා. දැන් අම්මගේ තොරතුරු, අම්මගෙන් විඳි සැප දුක, අම්මගේ වටිනාකම, මේ සියල්ල ඔය ඔබ බලාගෙන ඉන්න චිත්‍රය පැත්තෙන් හම්බ වෙලා තියෙනවා. දැන් ඒ අම්මමයි. ඒ අම්මා දිහා බලාගෙන දැන් ඔබට සතුටු වෙන්න පුළුවන්, අසතුටු වෙන්න පුළුවන්. hina වෙන්න, අඬන්න පුළුවන්. ඒ අම්මා දිහා බලාගෙන. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ටිකක් මෙහෙම හම්බ වෙන තැන යෙදුණු ධර්මතාවයන් මොනවද කියලා. ඔබ දන්නවා කඩදාසියක් හදන්න පුළුවන් විදිය. කඩදාසිය සත්වයක්, පුද්ගලයෙක්, කෙනෙක්, අම්මෙක් නෙවෙයි. ඊළඟට ඔබ දන්නවා තින්ත වර්ග හදන්න පුළුවන් විදියක්. ඒ සායම් වර්ග හදන විදියක් දන්නවා. ඒවත් සත්වය, පුද්ගලයෝ, ආත්ම, අම්ම නෙමෙයි. දැන් ඔය කොළය මත ඔය තීන්ත ටික පැන්සලක, පින්සලක ආධාරයෙන් වෙන්න පුළුවන්, මුද්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් වෙන්න පුළුවන් තැවරිලා තියෙන්නේ. දැන් කොළය මත තින්ත තැවරිලා තියෙනවා. කොළය මත තින්ත තැවරෙනකොට කොළය වැහුණා. තින්ත තැවරෙනකොට දැන් කොළයයි තින්තයි දෙකම නොපෙනී ඇස ඇති කල්හි ඔබට පේනවා චිත්‍රයක්. හොඳට බලන්න ඔය රූපේ දිහා. කොළයයි තින්තයි දෙකම පේන්නේ නෑ. ඔබට චිත්‍රයක් පේන්න පුළුවන්. ඊට වැඩි යමක් ඔය බාහිර පැත්තෙන් සත්‍ය වශයෙන් ඔබට හම්බ වෙන්න බෑ. හැබැයි ඒ වුණාට ඔබට අම්මගේ තොරතුරු, අම්මගේ වටිනාකම්, අම්මගෙන් විඳපු සැප දුක සියල්ල ඒ පැත්තෙන් පේනවා. පෙනුණා. හැබැයි කොළයයි තින්තයි චිත්‍රයයි පවතින්න පුළුවන් ඇත්ත. එහෙනම් දැන් අපි බලන්න ඕන අම්මගේ විස්තර, වටිනාකම්, සැප දුක් ආවේ කොහොමද කියලා. කොළයයි තින්තයි චිත්‍රයයි ඇස ඇති කල්ලි හම්බ වෙනවා. චිත්‍රය කියන්නේ පේනවා. චිත්‍රය අල්ලලා බලන්න බෑ කවදාවත්. චිත්‍රයේ ඉඹලා බලන්න බෑ කවදාවත්. චිත්‍රයේ දිව ගාලා බලන්න බෑ කවදාවත්. චිත්‍රයත් එක්ක කතා කරන්න බෑ. චිත්‍රය පේනවා විතරයි. බලන්න දැන් ඔබට ඒ බැලූ දේ දිහා චිත්‍රයක් පේනවා. අල්ලන්න බෑ. කොලේ යහුවෙන්නේ. ඉඹලා බලන්න බෑ, දිව ගාලා බලන්න බෑ. ඒ නාසයේ දිව ගැටෙන්නේ චිත්‍රේ නෙමේ කොලේ. හැබැයි චිත්‍රයක් පේනවා. චිත්‍රයක් පේනවා නෑ කියන්න බෑ. අල්ලලා බලන්න, ඉඹලා බලන්න, දිව ගාලා බලන්න බෑ. එතකොට අම්මා බලන්න හට ගන්න විදිය, ඔය චිත්‍රය ඔබ හඳුනා ගන්නවා අම්මා කියලා. චිත්‍රය හඳුනා ගන්නවා අම්මා කියලා. හඳුනා ගැනීම කියන්නේ රූපයට අයිති එකක් නෙමෙයි, නාම ධර්මයක්. හඳුනා ගැනීම සාපේක්ෂකයි. ඔය චිත්‍රයම
තව කෙනෙකුට බිරිඳක් කියලා දැනගන්න හඳුන ගන්න පුළුවන්. තව කෙනෙකුට ওই චිත්‍රයේම අක්කා කියලා, නංගි කියලා, ලොකු අම්මා, පුංචි අම්මා, අත්තම්මා කියලා විවිධ විදිහෙන් හඳුන ගන්න පුළුවන්. එකම චිත්‍රය. දැන් හඳුනාගත්ත අම්මා කියලා. දැන් අම්මා කියලා හඳුනා ගන්නකොට හඳුනා ගැනීමට සාපේක්ෂකවයි තොරතුරු සිහි වුණේ. දැන් අපිට කොළය ගැන, තින්ත ගැන, චිත්‍රය ගැන නෙමෙයි තොරතුරු සිහියට නැගුණේ අම්මා ගැන. හඳුනා ගැනීමත් නාම ධර්ම පැත්තේ. ඊට සාපේක්ෂකවයි තොරතුරු සිහි වුණේ. දැන් සැප දුක අරමුණු උනේ කොළෙන්, තින්තෙන්, චිත්‍රයෙන් නෙමෙයි අම්මගේ. වටිනාකම් මත උනේ කොළය ගැන, තින්ත ගැන, චිත්‍රය ගැන නෙමෙයි අම්මා ගැන. දැන් එතකොට අම්මත්, අම්මා ගැන තොරතුරුත්, අම්මගේ වටිනාකමත්, අම්මගෙන් විඳපු සැප දුක පිළිබඳවත් මේ සියල්ල කොයි පැත්තේද තියෙන්නේ? මේ සියල්ල නාම ධර්ම පැත්තේ. බාහිර පැත්තේ තියෙන කොළයයි, තින්තයි, චිත්‍රයයි. අපි ওই ටිකට කියනවා නාම රූප කියලා. දැන් අම්මගේ විස්තර, අම්මගේ සැප දුක, අම්මගේ වටිනාකම් මේ ටික සිතුවිලි පැත්තටයි. දැන් අපි හඳුනාගත්ත දෙයට හිතුවා, කල්පනා කළා. යං සංජානාති තං විතක්කේති කියනවා. හඳුනාගත්ත විදියට හිතුවා. හිතපු විදියට දැනගත්තා. එකම චිත්‍රයේ අම්මා කියලා හඳුනාගත්තා, අම්මා කියලා හිතුවා, අම්මා කියලා දැනගත්තා. ඒ චිත්‍රයේම බිරිඳක් කියලා හඳුනාගත්තා, බිරිඳක් ගැන හිතුවා, බිරිඳ කියලා දැනගත්තා. ඒ චිත්‍රයේම අක්කා කියලා හඳුනාගත්තා, අක්කා ගැන තොරතුරු සිහි කරලා අක්කා කියලා දැනගත්තා. ඒ චිත්‍රයේම නංගි කියලා හඳුනාගත්තා, නංගි ගැන හිතුවා, නංගි ගැන දැනගත්තා. දැන් බලන්න එකම චිත්‍රය දිහා බලාගෙන එක එක්කෙනා එක එක විදියට හඳුනගෙන, එක එක විදියට හිතලා, එක එක විදියට දැනගෙන තියෙනවා. මේවා තම තමන්ගේ පැත්ත තියෙන ඒවා. බාහිරේ කිසිවක් වෙනස් වුණේ නැහැ. අම්මා කියලා හඳුනගත්ත තැනත් තියෙන ටික හැමමයි. බිරිඳ කියලා හඳුනගත්ත තැනදී ඒ පැත්තේ තියෙන ටිකේ වෙනසක් වුණේ නැහැ. අක්කා කියලා, නංගි කියලා, ලොකු අම්මා, පුංචි අම්මා, අත්තම්මා කියලා බලද්දි එහෙ වෙනස් වුණේ නැහැ. දැන් වෙනස තියෙන්නේ කොහෙද? තමන්ගේ පැත්තේ. නාම ධර්ම පැත්තේ. දැන් අපි දැනගත්තේ නාම ධර්මයන්ට අනුව. හිතේ ගතියමයි අපි දැනගත්තේ. සිතින් සිහි කළ දෙයමයි අපි දැනගත්තේ. හැබැයි එහෙම තැනක වෙච්ච වැරද්ද මොකද්ද? අපිම සිහි කරලා දැනගත්ත දේ, දැනගත්ත අම්මා බාහිරෙන් ඉන්නවා කියලා පේනවනම් දැන් අවිද්‍යාව සහගත මනස කොච්චර විපර්යාසයක් කරලාද? අර සිත පැත්තේ හටගත්ත සිතුවිලි ටික ඔබට පෙන්නලා තියෙන්නේ කොහෙන්ද? ඒ සංකල්ප ටික කොහෙන්ද ඔබට දැන් හම්බ වෙන්නේ? චිත්‍රයේ පැත්තේ. ඒ සංකල්ප ටික එහෙන් පෙන්නනකොට කොලේවත්, තින්තවත්, චිත්‍රයවත් දැන් ඔබට හම්බ වෙන්නේ නැහැ. දැන් ඒ ඉන්නේ අම්මමයි. දැන් කොලේ දිය වුණොත්, පිච්චුනොත්, ඉරුණොත් වෙන්න පුළුවන් ඒවා. කොලයක් දිරපු, ඉරුණු, පිච්චුණු නිසා එන දුකක් නෙමෙයි ඔබට එන්නේ. අම්මට හානියක් වෙච්ච නිසා දුකක් එන්නේ. ඔය කොලේ කවුරු හරි බිම දාලා පෑගුවොත්, ඔය කොලේට කවුරු හරි කෙලපහරක් ගැහුවොත් ඔබට දුක එන්නේ කුමක් නිසාද? අම්මා නිසා එනවා. අම්මට අගෞරවයක් කළා කියලා. හැබැයි තියෙන්නේ කොලයයි, තින්තයි, චිත්‍රයයි.
අම්මගේ වටිනාකම් විස්තර සැප දුක තිබුණේ ඔබේ සංකල්ප පැත්තේ. සංකල්ප ටික දැන් හම්බ වෙලා තියෙන්නේ බාහිර පැත්තේ. දැන් බාහිර පැත්තෙන් ඔබට අම්මා හම්බ වෙනවා වගේමයි මේ මුළු ලෝකෙම හම්බ වෙලා ඇත්තේ. පවතින දේ කොළයයි තින්තයි චිත්‍රයයි වගේ. කොළයේ සතර මහා ධාතුවසේ, තින්ත උපාදාය රූපසේ, චිත්‍රයේ ඇසේ ඇති කල්හි දැකීමසේ බැලුවහොත් බාහිරයෙන් අපට ඊට වඩා යමක් හම්බ වෙන්නේ නැහැ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ, ලෝකේ තියෙන චිත්‍ර. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, අපේ සංකල්ප තුලමයි අපි කාමයේ හදාගෙන තියෙන්නේ. දැන් බලන්න කොළයයි තින්තයි චිත්‍රයයි ඇති තැනක අම්මා හම්බ වෙලා. පෙම්වතිය හම්බ වෙලා වෙන්න පුළුවන්. පෙම්වතා හම්බ වෙලා වෙන්න පුළුවන්. සතුරෙක් සතුරියක් හම්බ වෙලා වෙන්න පුළුවන්. දැන් අපිම හඳුනාගත්ත, අපිම සිහි කරගත්ත දේවල් ටික, අපේ සිතුවිලි ටික බාහිරයෙන් පෙළෙන බවක්. බාහිරයෙන් ඇති බවට ගත්ත වැරදි දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටිය බිඳෙන්න ඕන. මේ දෘෂ්ටිය අතහැරෙන විදිහටයි අපි කය බලන්න ඕන. එහෙම බැලුවොත් ලෝකේ අතහැරෙයි. අපිට බාහිරයෙන් අම්ම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කොළයයි තින්තයි චිත්‍රයයි දකි. ආධ්‍යාත්මික පැත්තේ නාම ධර්ම ටික දැක්කීවි. මේ බඳු නාම රූප ඇති තැනක විඥානය. නාම රූප පත්‍ය විඥාන. ආයේ දැනගත් අම්මා බාහිරේ ඉන්නවා කියලා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේට ආපහු යන්නේ නැහැ. ඇතුළට ආව ඇතුළෙන් එළියට යන්නේ නැහැ. මෙන්න මේ තැනක නතර වෙන්න පුළුවන් ප්‍රතිපදාවකුයි අපි ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා හඳුනාගත යුත්තේ. ඉතින් ඒ බඳු ප්‍රතිපදාවකට අපි ඉක්මනින් මේ ජීවිත කාලය ගෙවිලා අවසන් වෙන්න කලින් දහසක් අන්තරාය කර කාරණා හාත්පසින් නැගෙන වෙලාවේ ඒ සියල්ල ඉදිරියේ අප්‍රමාදීව මරණයට පෙර මේ යථාර්ථය අසා දැනගෙන හෝ සෘතවත් ශ්‍රාවක භාවයෙන් හෝ මේ ශාසනයේ හිමිකම ලබාගෙන ඒ උතුම් නිර්වාණ ශාන්තිය පිණිස ద్వාරය විවර කරගන්නේ මේ යන අදහස අද දවසේ අදිෂ්ඨාන වශයෙන් තබාගෙන අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියන වීරයෙන් අදිෂ්ඨානයෙන් ඉදිරියට යන්න කියන අවවාදයේ අනුශාසනාව කරමින් අපේ ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම බුදුසසුනේ තුලදීම ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර ප්‍රතිපදාවට, ලෝකෝත්තර ප්‍රතිපදාවෙන් මඟඵල නිවන සාක්ෂාත් කොට උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිසම හේතු පාරමී වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතුයි. මතු බුදුවලවක් සනසාල නාරි මෛත්‍රිය නාත මිත්බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින්කමති ඉෂ්ඨකාමී සියලු දේව සමූහයාටත් මේ පින් අයිති වේවා. දිව්‍ය අසීසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා. තම තමන් නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි සකල විද ඥාති වර්ගයාටත් විශේෂයෙන් විහාරගණයේ අපවත් වී වදාළ ආචාර්ය ප්‍රාචාර්ය අපේ මහානායක සාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සියලු සාමීන් වහන්සේලාටත් රෙඩ්විච් බෞද්ධ විහාරස්ථානයේ ගොඩනැගීමේදී මූලික කාරක වූ මිය පරලෝකීය දායක කාරකාදී සෑම සියලු දෙනාටත්
මේ පින් අත්පත් වේවා. ඒ සකල විද ඥාතිවරු සුඛී සුවපත් භාවයට පැමිණේවා. දිව්‍ය මනුස්ස සපතින් සපවත් උතුම් ලෝතුරු සුවයෙන්ම සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ගෞරවනීය අපේ හේමරත්න හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය සීල ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ ධර්ම ශ්‍රවණයට සවන්පත් යොමු කළ හැම දෙනාටත් ඉදිරියේ අන්තර්ජාලය හරහා මේ දේශනාවට සවන් දෙන ලෝවාසී හැම දෙනාටමත් දෘශ්‍යමානව අදෘශ්‍යමාන වේලමෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු අන්තරාම ගෙහැරි නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත්පස රැකවරණයේ සැලසී සියලු ලෞකික ලෝතුරු උතුම් ප්‍රාර්ථනා සිද්ධ වේවා. භව ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන ලෞතුරු මගඵල නිවනින් සැනසුම කල් නොයවාම ඔබ අප හැම දෙනාටම ලැබේවා සැලසේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු